Sadhu, sadhu, sadhu. Namaskar veva buduruvanate sameda buduhimi saranayami. Namaskar veva damruvanate sameda sadham saranayami. Namaskar veva sangharuvanate sameda mahasangha saranayami. Namaskar veva tunuruvanate sameda tisarana saranayami. Sadhu, sadhu, sadhu. අපට මේ උතුම් ධර්මය කියා දෙන ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සීල දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ඔබ මේ ශ්‍රවණය කරමින් සිටින්නේ උතුම් බෝසත් ගුණයකට අදාළ ඒ උතුම් බෝසත් ගුණය එම ගුණයන් දියුණු කර ගැනීමේ ප්‍රතිඵලයෙන් හේතුවෙන් අවසානයේ සාක්ෂාත් වන්නා වූ ඒ උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කළා වූ අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තම බෝසත් අවදියේදී ඒ බෝසත් ගුණයන් ලෙස ප්‍රකට වන ඒ පාරමිතාවන් පිරූ ආකාරය තමයි මේ වැඩසටහන් මාලාවෙන් ඔබ ශ්‍රවණය කරමින් සිටින්නේ. එතකොට ඔබ එහිදී දන්නවා සත්‍ය පාරමිතාව තමයි අද අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. මුලින්ම ඔබ දානය, සීලය, නික්ඛම්මය ආදී පාරමිතාවන්හි ගුණයන් පිරූ ආකාරය ගැන ඔබ දැන කියා ගත්තා. එතකොට පාරමී කියන වචනය අපි නිරන්තරයෙන් අසන කාරණාවක්, දන්න දෙයක්, අහලා තියෙන කරුණක්. එතකොට මෙහිදී දැන් ඔබ අප අහලා තියෙනවා ඒ තමයි තුන්තරා බෝධිය ගැන. බුදු, පසේ බුදු, අරහත් කියන. එතකොට ඒ තුන්තරා බෝධියේදී බුදුරජාණන් වහන්සේ නමක් ලෙස සම්මා සම්බුද්ධත්වයේ පිණිස
පෙරුම්දම් පිරීමක් සිදු කරනවා. එහිදිත් පාරමී තමයි දියුණු කරන්නේ. එතකොට ඒ පාරමී වලට තමයි කියන්නේ සම්මක් සම්බෝධිය පිණිස පුරන පාරමිතා. ඊට පස්සේ පසේ බුදු. පසේ බුද්ධත්වයේ පිණිසත් පාරමී ධර්මයන් පුරනවා. එතකොට ඒ නමින් තමයි ඒ පාරමිතාවන් හඳුන්වන්නේ. ඊට පස්සේ තමයි ශ්‍රාවක බෝධිය පිණිස. ඒතර ශ්‍රාවක බෝධියේදී කතා කරන්නේ එතකොට ශ්‍රාවක බෝධිය කියන්නේ අරහත්ත්වයේ පිණිස. එහිදී මූලිකවම ගත්තොත් ඒ 80 මහා ශ්‍රාවකින් වහන්සේලා අතරින් අපි ගත්තොත් භික්ෂු භික්ෂුණීන් බවට ඒ අග්‍රස්ථාන ලැබීම පිණිස බොහෝ කාලයක් සිට පෙරුම්දම් පුරමින් එනවා. එතකොට ඒ සඳහා ඒ ගුණයන් පිරීම කියන කරුණයි. එතකොට මෙහිදී කෙනෙකුට සිතෙන්න පුළුවන් එහෙනම් පාරමිතාවන් පුරමින් යන ගමනක් කියන කරුණ. පාරමිත කියන වචනයේ ඉස්සෙල්ලා ඒක සාමාන්‍ය තේරුමක් අපි ගත්තොත් ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස හෝ එහෙම නැත්නම් පසේ බුද්ධත්වයේ පිණිස හෝ ශ්‍රාවකයෙකු ශ්‍රාවක භූමිය සාක්ෂාත් කිරීම පිණිස අරහත්ත්වයේ සාක්ෂාත් කිරීම පිණිස කෙනෙක් සසර පුරා දැන් අපි අහලා තියෙනවා මේ සසරේ ගමන ගැන. එතකොට මේ සංසාර ගමනේදී ඒ සසරෙන් නිදහස් වීම පිණිස යම් කිසි කෙනෙක් තම ජීවිතයට එක්රැස් කරගන්නා වූ කුසලය ධර්මයන් වලට සරලව අපිට කියන්න පුළුවන් වචනය පාරමී කියලා. එතකොට ඒ දේවල් තමයි පාරමී කියන වචනේ තුලදී දස පාරමිතාවන් වලට එකතු වෙලා තියෙන්නේ. කතා කරන්නේ. දැන් ඔබ කල්පනා කළොත් මේ දස පාරමිතාවන්හි බැලුවොත් තිබෙන්නේ මොනවද? සත්‍ය වශයෙන්ම ගුණ ධර්ම. දානය, සීලය, නෙක්ඛම්මය, සත්‍ය, අදිෂ්ඨානය, මෛත්‍රිය, උපේක්ෂාව. එතකොට ඒ ආදී වීරිය, ඒ ආදී දේවල් දැන් මේ ගුණයන්. එතකොට එහිදී මේ ගුණධර්ම වල පරිපූර්ණත්වයක් තමයි මේ පාරමී කියන වචනය තුල තිබෙන්නේ. හැබැයි ඒ කරුණට පාරමී කියන වචනයට වෙනස කුමක්ද? ඒ තමයි දැන් සමහර විට මෛත්‍රිය වඩනවා. කෙනෙක් දානය දෙනවා. කෙනෙක් සීලය පුරුදු කරනවා. ඒ පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සමහර කෙනෙක් ඔහු ඒ පුරන්නා වූ සීලය, ඔහු ඒ දෙන්නා වූ දානයෙන් සමහර විට එයාගේ මූලික ඉලක්කය තියෙන්නේ නිවන කියන කරුණ නොවේ. නිවන කියන කරුණට මුල් කර ගනිමින් යම් කෙනෙක් අන්න මේ කතා කරා වූ දස ආකාරයෙන් යුතු මේ ගුණයන් අන්න පුරුදු කරනවාද, අන්න ඒ හඳුන්වන්න පුළුවන් පාරමිතාවක් හැටියට. එතකොට එහි ඒකායන ඉලක්කයක් තියෙනවා. ඒ පින, ඒ කුසලයේ පිරීමේ ඒකායන ඉලක්කය තියෙනවා. දැන් සමහර විට දැන් ඔබ අහලා තියෙනවා නිදිකණ්ඩ සූත්‍රය. ඒ වගේ සූත්‍රවල අහලා තියෙනවා දැන් පින ආනිසංස විදිහට කෙනෙකුට ඕනනම් ලස්සන රූපයක්, ලස්සන කටහඬක්, සැප සම්පත්, භවභෝග, දැසිදස්සන්, දරුවන්, යාන වාහන, ගේ දොර ඉඩකඩම්, කෙත්වතු, සුගති සම්පත්. ඒ ආදී දේවල් සමහර විට ඉලක්ක කරමින් තමයි කෙනෙක්ගේ කුසලයේ ඒ පිනේ නියතවන්නේ.
එතකොට මූලික ඉලක්කය කුමක්ද? නිවන. නිවන පිණිස කියන අදහසින් තොරව අන්න පුරුදු කර ගැනීම හේතුවෙන් ඔහුට සසර ගමනකට යාමට සිද්ධ වෙනවා. එතකොට සසර ගමනෙන් නිදහස් වීම ඉලක්ක කරගැනීම ඒකයින ඉලක්කය. එතකොට එක ඉලක්කය වෙන ඉලක්ක නැහැ. ඒ පුරුදු ඒ ඉලක්කයේ තුල තිබීමින්ම අන්න යම් කිසි කෙනෙක් ගුණයන් පුරුදු කරනවා. ඒ කියන්නේ සරලව අපිට තේරෙන වචනයෙන් අපි කතා කළොත් යම් පිනක් කරලා යම් කෙනෙක් හිතනවාද මේ මට නිවන පිණිස ඒකාන්තම උපකාර වේවා, චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උපකාර වේවා කියලා. අන්න ඒක තමයි ඒට කියන්න පුළුවන් පාරමී. ශ්‍රාවක අවබෝධයේ පිණිස අන්න ගුණධර්ම දියුණු කරනවා. ඒ තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනාව තුළ දේශනා කළේ කියලා දුන්නේ. යම් පිනක් කළාට පස්සේ පින්වත් මහණෙනි ඒ පින ඔබ කරලා ඔබ ප්‍රාර්ථනා කරන්න, ඔබ පතන්න. දැන් ප්‍රාර්ථනාව කියලා කියන්නේ දැන් අපි තියෙන විවිධ ප්‍රාර්ථනා මේ පින කරලා ඔබ සිහිපත් කරන්න. ඇත්තටම ප්‍රාර්ථනා කරන්න පතන්න කියලා නෙමෙයි. හරි වචනේ සිහි කරන්න මේ පින මට චිත්තාලංකාරයේ පිණිස උපකාර වේවා කියලා. එතකොට සිතේ අලංකාරය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ වෙන කුමන දෙයක්වත් නොවේ. දැන් ඔබ අප කල්පනා කළොත් ඒ තමයි සිතක් පුද්ගලයේ අලංකාර වන්නේ විරාගී භවෙන්, ද්වේෂ රහිත භවෙන්, ඊට පස්සේ ක්‍රෝධයෙන්, එකට කිරීමෙන්, මාන්නෙන්, පලිගැනීමෙන්, ගුණමක බවින් ඔය දේවල් වලින් තොර වීමෙනුයි. ඒ තොර සිත තමයි සැබෑ අලංකාරය. ආන්නේ අලංකාරයේ පිනිස භාග්‍යතුන් වහන්සේ තමාගේ ඉලක්කේ තියාගන්න කිව්වා. එතකොට එතනින් පහළ ඉලක්ක වලට අන්න මේ වචනය භාවිතා කරන්න බෑ. ඒ හරි ලස්සනට දේශනා කරනවා මේ පාරමිතාවන් ගැන ඔබට දැනගන්න ලස්සන පොත් වහන්සේ නමක් තියෙනවා කුද්දක නිකායට අයිති. ඒ තමයි මේ පොත් වහන්සේට කියන චර්යා පිටකය. පිටකය කියලා කිව්වට පිටකය කුද්දක නිකායේ පොතක්. ඒ පොත් වහන්සේ හඳුනන නම චර්යා. කියන්නේ බෝසතාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීදී පෙරු දස පාරමිතාවන්හි ගැන තමයි සඳහන් වන්නේ. සඳහන් වෙමින් ඒ ජාතක කතා ඇසුරු කරමින් ඒ පාරමිතාවන්ට ඒ අවස්ථාව ඒ ජාතක කතා ඇසුරින් දක්වනවා චර්යා පිටකයේ. එතකොට ඒ පොත් වහන්සේ මුල් කරගනිමින් තමයි අද අප මේ සාකච්ඡා කරන්නේ. එතකොට චර්යා පිටකයේ පොත් වහන්සේගේ මේ පාරමිතාවන්හි පිරීමේ සැබෑ අර්ථය, ඒ පාරමිතාවක්, ඒ කුසලයේ ඒ පින කිරීමේ සැබෑ අර්ථය ගැන හරි ලස්සනට දේශනා කරන කොමක්ද ඒ වචනේ විග්‍රහ කරලා. ඒ තමයි දේශනා කරනවා කොහොමද? තණ්හා මාන දිට්ඨයි අනුප්පතා කරුණාපායාස කෝසල්ලා පරිග්ගහිතා දානාදයෝ ගුණා පාරමියෝ. ඒ තමයි දේශනා කරනවා කොහොමද? තෘෂ්ණා මාන ආදී දෘෂ්ටීන්ට නොඇලුණු නොගිය. දැන් සමහරට ඒ කියන්නේ දැන් අපි සමහරට ඔබ අපි පිනක් කරලා ඒ තෘෂ්ණාවට ඒ පින දාස වෙනවා. දැන් ඔබ බලන්න මේ තේරුම් ගන්න. දැන් ආරිකාන්ත සීලය විස්තර කරන තැනදී අපගේ භාගතුන් වහන්සේ විස්තර කරන ඔබට මතක ඇති ධර්මයේ තුල අචිද්‍ර අකල්මාස අසබල ඒ කියන්නේ සිදුරු නැති. ඒ කියන්නේ තමන්ගේ සිල්පද සිදුරු නැති, පුල්ලි නොවැටුණු, සමාධි සංවත්තනික, සමාධියට අනුග්‍රහය පිණිස පවතින කියලා ඊට පස්සේ වචනයක් දේශනා කරනවා තෘෂ්ණාවට දාස නොවූ කියලා. එතකොට ඒ කියන්නේ දැන් සීලය කියන්නේ මේ කුසලයක්, මේ පුරණ පිනක්, මේ පාරමිතාවකට අයිති දෙයක්.
ඒ සීලේ පිරීමේ ඒකායන ඉලක්කය එතකොට අන්න ඔහු නිවන මුල් කර ගනිමනු ඒ සීලේ පිරුවේ. එතකොට ආන්න ඒකයි සීලේ පිරීමේ මින් තෘෂ්ණාවට දාස වෙන්නේ හොඳ නැහැ. එතකොට ඒ නිවන පිණිස උපකාර වන පැත්තට ඒකාන්තයෙන්ම බර වෙන්නේ. අනේ ඒකයි මේ විස්තර කරන්නේ. ඊට පස්සේ තෘෂ්ණා, මාන, දිට්ඨි. මානයන්ට දැන් සමහරට පිනක් කරලා අපි කොච්චර කියවනවද? සරලව මේ අපිට තේරුම් ගන්න මේ උදාහරණය කියන්නේ. දැන් අපි පින නාමයෙන් සමහරට උපක්ලේශ වලට තමයි යන්නේ. වංචනික ධර්මේවත් චිත්ත උපක්ලේශ. එතකොට පාරමී වලට සැබෑ පින පිරීමේ අර්ථයට වංචනික ධර්මේවත් චිත්ත උපක්ලේශ එකතු වෙන්න බෑ යන්නේ. එතකොට ඒ බැහැරයි මේ කරුණේ. එතකොට එය සසරේ විවිධ පැවැත්මවල් පිණිස ඔහු මුල් කරගෙන රජ වෙන්න කෙනෙක් ආස හිතනවා පින් කරලා. ලස්සන නෝන කෙනෙක් ගන්න සමහරට කෙනෙක් ආස කරනවා. දැන් සමහරලාට ඒ සමහර අපි තේරුම් ගන්න ගත්තොත් එහෙම සමහර අය දැන් පින් කරලා ඔන්න රුවන්වැලි සෑවන්ලා දරුවෝ හතනවා. ඊට පස්සේ ළමයා ඉස්කෝලේ දාගන්න හිතනවා. ඊට පස්සේ දුවට කසා හොඳ ලස්සන කොල්ලෙක් හොයලා දෙන්න කියනවා. එතකොට මේ වගේ දේවල් වලදී ඒ සැබෑ අර්ථයෙන් අන්න ඒ තෘෂ්ණාවට දාස වෙච්ච දෙයක් ඒක. ඒ හේතුවෙන් ඒ පිනෙහි සැබෑ පුණ්‍ය ඵලය මහත්ඵල මහානිසංස භාවය අන්න ඔහුට අහිමි. ඔහු ලාමක දෙයකට තමයි උතුම් දෙය අන්න උපයෝගී කරගත්තේ. ඒකයි මේකේ වෙනස. ඒ සැබෑ අර්ථයක් කරා නොයන්න ඒකට හේතුව. ඒකයි බුදුරජාණන්සේ එහි හේතුවෙන් සමහර විට එයාට මනුස්ස ලෝකයක නැවත උපතක් නැවත ඔහු බලාපොරොත්තු වන ආකාරයට සමහර වෙලාවට ඒ බලාපොරොත්තු වන දේ ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක මෙහෙමත් තේරුම් ගන්න ඕන. සමහරට මේ පොඩි පිනක් කරලා රජසැප පැතුවට දැන් හිතනවනේ දැන් සමහර අය මෙහෙම අදහසක් තියෙනවා. ඒ කියන්නේ පින කරලා ඔහු පතන හැම දෙෙම පිනින් ලැබෙනවා කියන අදහසක් තියෙනවා. මේ සොච්චං පිනක් කරලා මේ මහා දෙයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ ඒක හරියට කොයි වගේද? දැන් මිනිස්සු යන්න උපයෝගී කරගන්න වාහන තියෙනවනේ. ගමන තමන්ගේ ගමනේ වැඩ කටයුතු පිණිස. එතකොට ඒ සඳහා මිනිස්සු කාර් එකක් තියෙන කෙනෙක් ඉන්නවා හිතමු, කරත්තයක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතමු. එතකොට කාර් එක යන වැඩේ කරත්තෙන් කරගන්න පුළුවන්ද? කාර් එකේ වේගය කරත්තෙන් ගන්න පුළුවන්ද? ආන්නේ වගේ තමයි අද මේ මිනිස්සු ලාමක දෙයක් කරලා අර උසස් වේගයෙන් යන බලාපොරොත්තුවක් කරා යනවා. එහෙම වෙන්නේ නැහැ ඒක. ඒකයි මේ ශාස්ත්‍රඥයන්ස දේශනා කරන්නේ මේ තෘෂ්ණාවට දාස නොවූ. ඒකයි නිලකේ නිවන තියෙන්න ඕන. දෘෂ්ටි වලට දාස නොවූ. දැන් විවිධ දෘෂ්ටි වලට අහු වෙලා මිනිස්සයා ඉන්නේ. ඊට පස්සේ මානයට දාස නොවූ. ඒ පින තුල තියෙනුනේ මානයට දාස නොවූ. එතකොට මේ පින කිරීම තුර තරංගයක් තිබෙන්න බෑ. එතකොට නිවන පිණිස මුල් කරගන්නා වූ කුසලයේ තුල තරංගය කියන එක නැහැ. ඒ පින තුල තරංගය කියන එක නැහැ. එතකොට මේ මානයටයි යන්නේ එක තුනේ එක. තෘෂ්ණාවට දාස නොවූ, මානයට දාස නොවූ, දෘෂ්ටියට ගැබ් නොවූ. අන්න ඊට පස්සේ දේශනා කරනවා කොහොමද? පරිග්‍රහි කොහොමද? කරුණාපාය කෝසල්ලා පරිග්‍රහිතා. කරුණාවකින් හදවතේ කරුණාවක් මුල් කර ගනිමිනුයි ඒ ගුණය පුරුදු කරන්නේ. දානේ වේවා, සීලේ වේවා, උපේක්ෂා වේවා, මෛත්‍රිය වේවා, සත්‍ය වේවා, වීරිය වේවා, සියලු කරුණාකම.
එතකොට මේ සැබෑ මෛත්‍රියෙන් සැබෑ කරුණාවෙන් ආයුතු දෙයක්. එතකොට මේ පින කුසලයේ කියන කරුණ තුල තිබිය යුත්තේ. අන්න ඒකට තමයි ಗುಣ. ආන්න ඒ ಗುಣ ධර්ම වලින් යුතු දෙයට හඳුන්වන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පාරමියෝ. අන්න ඒකට තමයි පාරමිතාවක් කියලා කියන්නේ. එතකොට මේ පාර කියලා කියන්නේ මේ වචනේ මේ පාරමී කියන වචනේ සිංහල තේරුම පාර කියලා කියන්නේ එතර කියන එක. එතකොට සසර ගමනින් එතර වීම පිණිස උපකාර වන කාරණාවන් මේ. එතකොට සසර ගම අන්න ඒකයි මේකට පාරමී කියලා කිව්වේ. පාර කියලා කියන්නේ මාර්ගයේ එතර වීම, එතර කියන එක. එතකොට එතර වීම පිණිස කුමකින්ද? සසර ගමනින් එතර වීම පිණිස කියන කරුණයි. ඒ සඳහා උපකාර වන කාරණාවන්. එතකොට අන්නේ කරුණ හොඳට ඔබ තේරුම් ගත යුතුයි. එතකොට අද අපට සාකච්ඡා කරන්න තිබෙන්නේ සත්‍ය පාරමිතාව. එතකොට සත්‍ය කියලා කියන්නේ සත්‍ය කියලා කියන වචනයෙන්ම ඔබට තේරෙනවා මේ විස්තර කරන්න මින් අදහස් කරන්නේ ඇත්ත, සත්‍ය භාවය, මුලා නොකරන එක කියන එක. බොරුවෙන් තොර බව කියන එක. එතන මේ හත්වෙනි එක ශාන්ති පාරමිතාව, ඊට පස්සේ සත්‍ය පාරමිතාව. ශාන්තිය කිව්වේ ඉවසීම කියන එක. ඒතර දාන, සීල, නෙක්ඛම්ම ඔය ආදී විදිහට ශාන්ති, වීරිය, ශාන්ති පාරමිතාව, ඊට පස්සේ සත්‍ය පාරමිතාව හත්වෙනි එක. ඒතර සත්‍ය කියන වචනය සත්‍ය, ඇත්ත, බොරුවෙන් තොර බව කියන එක තමයි මෙහිදී විස්තර කරන්නේ. ඒතර වංචාවෙන්, කුහක බව වලින්, කපටිකම් වලින් අන්න මේ ඔක්කොමයි තියෙන්නේ මේ සත්‍යයටයි. තොර වීම කියන එක. ඒ කරුණ වලින් තොර වෙන්නේ සියල්ල අයිති වෙන්නේ සත්‍ය කියන වචනයට. මෙතනදී සත්‍ය කියලා ඇත්තට විස්තර වෙන්නේ චතුරාර්ය සත්‍ය කතාවක් නෙමෙයි, ගුණයක් ගැන. ඒ තමයි බොරුවෙන් වංචාවෙන් ඒ ගුණය ගැන, තොර වීම, සත්‍ය භාවය. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කොහොමද? කරුණුපායං කෝසල්ල පරිග්‍රහිතං විරති චේතනාදි වේදං අபிසංවාදනං සච්ච පාරමී. ඒ කියන්නේ මොකක්ද? කරුණාවෙන් හදවතේ ඇති කරගත්තා වූ කරුණාවන්ත ස්වභාවය. ඒ කියන්නේ අවංක කරුණාවක් තියෙන්න ඕනේ. ඒක වෙනස් වෙන, ඒ පුද්ගලානුබද්ධව වෙනස් වෙන ඒ ස්වභාවයකින් තොර බවක් කියන එක. දැන් සමහර විට අපේ ස්වභාවයන් ඒ පුද්ගලානුබද්ධව වෙනස් වෙනව නේද? එතකොට බලන්නකො මේ හරි ගුණයක් වඩනවා කියන්නේ දැන් බලන්න මෛත්‍රිය ගැන කරණීයමිත සූත්‍රයේ තියෙන විදිහ. සැබෑ මෛත්‍රිය ගැන කොහොමද? එකම පුතෙකු ඇති මව් විලසින්නේ මාතා යථානියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. එක පුතෙක් ඉන්න අම්මෙක් ඒ පුතාට යම් ලෙසකින් ආදරයක් දක්වනවද, සෙනෙහසක් මෛත්‍රියක් දක්වනවද, ඒ වගේ සියලුලෝ සතුන්ට ඒ හා සමානව අන්න මෛත්‍රියෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ තමයි සැබෑ මෛත්‍රිය. ඒ තමයි සැබෑ කරුණාව. එතකොට ඒ වෙනස් වුණේ නේද? දැන් අපි අහලා තියෙන ඕනතරම් කතාවල් වල තියෙනනේ බෝසත් චරිතය තුල. දැන් දේවදත්ත කොච්චර හිංසා පීඩා කරාද අප මහ බෝසතාණන් වහන්සේට. ඒකරා කියලා බෝසතාණන් වහන්සේ එක තැනකවත් දේවදත්තගෙන් පලිගන්න ගිහිලා තියෙනවාද? ඊට පස්සේ දේවදත්තට හිංසා පීඩා කරන්න වෙන කවුරු හෝ යොදවලා තියෙනවද? වෙන කාට හරි කියලා තියෙනවද? ඒ කිසිම දෙයක් නැහැ නේ. දැන් දානයේදී ඔබ අහන්න ඇතිනේ නේ. දැන් විස්සන්තර ජාතකයේදී ඒතර දානේ අරගෙන ඒ ජූජක බමු ගන්න විවිධ දේවල් ගන්න එනවනේ ජූජක. එතකොට එයාට ඒ හා සමානවම දෙනවනේ. ඒ වෙනසක් නැහැ.
අන්න ඒකේ සැබෑ ගුණයක තියෙන අන්න ඒක තමයි දැන් මෙතනදී ඒ සැබෑ ගුණයක් පුරුදු කිරීමෙන් ඇතිවෙන දේට කියනවා ඒ සැබෑ ගුණයක් පුරුදු කිරීම දේ තුල ඒ පුද්ගලානුබද්ධව ඔබට මට බෝසතාණන් වහන්සේ ගත්තත් වෙන පසේ බුදුරජාණන් වහන්සේලගේ චරිතවල ගත්තත් ශ්‍රාවක බෝධිය කරා යන උතුමන් අතර චරිතවල ගත්ත සැබෑ ගුණයක් පුරුදු කිරීම හේතුවෙන් ඔහු තුල එක කරුණක් ගොඩ නැගෙනවා. ඒ තමයි ඔහු තුල ඇති වෙනවා සත්‍යයක්. අන්නේ සත්‍ය ඉස්මතු කරමින් ඔහුට කතා කරන්න පුළුවන්. අන්න ඒකට කියනවා සත්‍ය ක්‍රියාව කියලා. මේ සත්‍ය පාරමිතාවට තමයි මේ සත්‍ය ක්‍රියාව කියන එක අයිති වන්නේ. සත්‍යයට සත්‍යයෙන් ඇත්තෙන් ඇත්ත ගලපනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙන්නේ ඒ සත්‍යයි. ඉදම්පි බුද්ධේ ඉදම්පි ධම්මේ ඉදම්පි සංඝේ රතනම් පනීතං ඒ තේන සච්චේන සුවත්ති හෝතු. ඒ සත්‍ය තමයි යන්නේ ඉස්මතු කරන්නේ. ඇයි ඒ තුල බොරුව වංචාව ලාමක කුහකකම ඒ සියල්ල නැහැ. ඒ කිසිවක් නැහැ. එතකොට සත්‍ය කියලා ඔන්න අදහස් කළේ කුමක්ද? ඒ බොරුවෙන් වංචාවෙන් ඊට පස්සේ ඒ කපටිකම් වලින් ආර්තමාර්ථකාමී ස්වභාවයන්ගෙන් අන්න පුද්ගලයෙකුගේ නිදහස් වෙලා අවංකවම යමක් පුරුදු කර අවංකවම යමක් කියන එක කරන එක අන්න එයි. එතකොට හිතන්න මේ සැබෑ ගුණයක් වඩනවා කියන එක දැන් ඔබට තේරෙනවද කොච්චර දුෂ්කරයිද කියන කරුණ. එතකොට දුන් පොරොන්දු එතකොට දැන් අපි අපේ ජීවිතවල අපි දෙනවනේ පොරොන්දු එක එක්කනට. ඒ පොරොන්දු දෙන්න බැරි නම් බෑ. ඒක ඉෂ්ට කරන්න පුළුවන් නම් පුළුවන්. අන්න ඒකයි. ඒ ඔක්කොම අයිති වෙන්නේ මේ සත්‍යයට. එතකොට එහිදී මේ සත්‍ය ගැන හරි ලස්සනට අප මහා බෝසතාණන් වහන්සේගේ චරිතයේ විවිධ තැන්වල කතා කරනවා. හාරිත තවුසගේ ඊට පස්සේ කන්දීපායන සුතසෝම ආදී චරිතව යන්හිදී. එතකොට ඒ සම්බන්ධයෙන් අපිට ඉදිරියේ සාකච්ඡා කරන්න පුළුවන්. මේ සත්‍ය කියන එක කොයි වගේද කියන එක සත්‍ය ආරක්ෂා කරනවා කියන දේ ආදිමුත්ත මහරහතන් වහන්සේගේ හරි ලස්සන සිද්ධියක් තියෙනවා. එතකොට මේ සත්‍ය රකින්නවා කියන්නේ මුසාවෙන් තොර වෙන්න. එතකොට මුසාවෙන් යමු තොර වෙන්න නම් ඒ සත්‍ය අහන්න නම් සත්‍ය කියන්න නම් සත්‍ය කතා කරන්න නම් ආස කෙනා ඉස්සරලාම ඇති කරගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඒ කෙනා මේ සත්‍ය පාරමිතාව සම්බන්ධයෙන් ඒ සත්‍ය කියන ගුණය පුරුදු කරගන්න ඔහු මුසාවේ ආදීනවේ සිහි කරන්න ඕනේ. මේ සත්‍ය පුරුදු කරගන්න හැටි කතා කරන්න යන්නේ අපි දැන්. එතකොට මුසාවේ ආදීනව සිහි කරමින් සත්‍ය පිහිටීමේ අනුසස් එහි ලාභය එහි භාග්‍ය අන්න සිහි කරනකොට ඔහුගේ සිත නැමෙනවා සත්‍යයට. එතකොට ඒක න මුසාවේ ආදීනව සිහි කරනවා. බුදුරජාණන්සේගේ බුද්ධ දේශනාවේ ඒ චූලකම්ම විභංග සූත්‍ර ආදී මුසාවේ ආදීනව විවිධ අම්බලට්ටි ක්‍රාවෝලාද සූත්‍ර ආදී ඒ මුසාව ගැන භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙන්නේ මුසාව කියන එක හරි නීච පහත් ක්‍රියාවක් හැටියට. නීච දෙයක්. බොරු කියන පුද්ගලයා. බොරුවෙන් අනුත් රවට්ටන කෙනා. එතකොට උත්තම ජීවිතයක් ඇති කර ගැනීමට ආස කෙනා ඒ බොරුවට ආස කරන්නේ. එතකොට එයා ආදීනව සිහි කරන මේ බොරු කියනවා කියන එක මහා නීච දෙයක්. මේ හේතුවෙන් අපකීර්ති රාවයේ පැතිරෙන දැන් දුස්සීලුවේ ආදීනවල තියෙන අපකීර්ති රාවයේ පැතිරෙනවා කියන එක. ඒතර උතර සත්‍ය වචනය කියන එක නෑ.
ඊට පස්සේ ඒ බොරු කියන කෙනා ගැන විශ්වාසයක් ගොඩනගින්නේ. ඊට පස්සේ බොරු කියන කෙනාට තියෙන ආදීන තමයි මරණින් මතු දුගතිය උපත ලබන්නේ. එතකොට ඒ ආකාරයෙන් ඒ විදිහට ඒ කෙනා මේ බොරු කීමේ ආදීනවේ සිහි කරනවා. දම්බලට්ටික රාහුල වද සූත්‍රයේ හිම මජ්ක්‍ධිම නිකායේ මේ බොරු කියන කෙනා හරියට භාගතුන් වහන්සේ උපමාවක් දක්වනවා. සාහුල ස්වාමීන් වහන්සේ අහන්නේ බුදුරජාන් වහන්සේ පාසෝදන දියබඳුරෙන් වතුර ටිකක් ඉතිරි කරලා පාසෝදලා වතුර ඉතිරි කරාට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා රාහුලය ඔබට අර භාජනයේ ඇතුළේ තියෙන වතුර ස්වල්පේ පේනවද කියලා අහනවා. එහෙමයි ස්වාමීනි භාගතුන් වහන්සේ කියනවා. අන්න ඒ වගේ තමයි රාහුල කියනවා බොරු කියන හිස් පුද්ගලයාගේ ජීවිතේ හරියට අන්න අර වතුර ඇතුලේ තියෙන ජලයේ ස්වල්පයයි වගේ ගුණධර්ම ඉතාම ස්වල්පයයි කියනවා. ඔන්න බලන්න. බොරු කියන පුද්ගලයාගේ ජීවිතය තුළ තියෙන ගුණයන්ගෙන් හීන කෙනෙක් එයා. සත්‍යයෙන් තොර කෙනා. ඊළඟට ඒ තිබිච්ච වතුර ඇබිත්ත ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේට භාගතුන දේශනා කරන ඒ තියෙන වතුර චුට්ටක් විසි කරන්න දැන් රාහුල. ඊට පස්සේ භාගතුනක දේශනා කරනවා දැන් අර වාජනී හිස්නේ අන්න ඒ වගේ තමයි කියනවා. රාහුල බොරු කියන කෙනාගේ ජීවිතය හරියට ඒ ලැජ්ජාව නැහැ කියන කරුණ අන්න ඒ ලැජ්ජාවෙන් තොරයි යා කියන. එයාගේ ජීවිතේ අර පවට තිබෙන පව් කිරීමේ පව් කරන්න තියෙන ලැජ්ජාව බොරු කියන්න තිබෙන ලැජ්ජාව කියන කරුණ ඔහු හිස් කියනවා. අර ජලයේ හිස් වාජනී වගේ කියනවා. බාහන මේ සත්‍යයේ තියෙන වැදගත්කම. ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේට භාගතුනගේ දේශනා කරන රාහුලය ඒ වාජනී දැන් මුණින් අතට හරවන්න. ඊට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේ වාජනී මුණින් අතට හරවනවා. රාහුලේ දැන් ඒ වාජනීට කිසිවක් පුරවන්න පුළුවන්ද කියලා බෑ කියනවා. ඒ බොරු කියන ජීවිතේ ගුණයෙන් පුරව ගන්න බෑ කියනවා. ඔන්න බලන්න. ඇයි බලන්න එක දෙයක් වහන්න තව බොරුවක් කියනවා. ඒ දේ වහන්න තව එකක් කරනවා. තව එකක් කියනවා. ඇත්තෙන් ඇත්ත ගලපන්න තියෙන එකේදී ඔහු ගලපන්නේ කුමක්ද? බොරුවෙන් බොරුව තව සොය සොයා යන්නේ. සොය සොයා කියා යන්නේ. අර කිසිවක් පුරවන්න බැරි මුණින් නවපු භාජනීය වගේ කිසිම යහපතක් ඔහුගේ ජීවිතයට පිරෙන්නේ නැහැ. මේ ආදීනව. ඒ වෙලාවේ ශාස්ත්‍රුණාසේ දේශනා ගේ නිසා රාහුලය බොරු කීමෙන් සත්‍ය කතා කරන්න ආස කරන්න. ප්‍රවිදිරේ සූත්‍ර දේශනාව මේ විස්තර කරනවා. එතකොට මෙහිදී මේ සත්‍ය කියන කරුණ අනේකයි ජීවිතයට අතිශයින්ම වැදගත් වන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයට පින්වත්නි සත්‍යයට ඔබ ආස කරන්න. ඒ සත්‍ය කියන සත්‍ය කතා කරන්න සත්‍ය කියන්න ඔබ ආස කරන්න. එතකොට මේ සත්‍ය තුලත් මේ සත්‍ය කතා කිරීම තුලත් තියෙනවා වෙන බහලා තියෙනවනේ මෙන්න මෙහෙම කරුණක්. ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ සත්‍ය දැන් පාරමිතාවන්නිය බහලා තියෙනවා පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියලා. එතකොට ඒ සත්‍ය කතා කරනකොට මේ පාරමිත ප්‍රභේද මේ කතා කරන්නේ.
ඒ සත්‍ය කතා කරනවා ඒ කෙනා අවංකවම සත්‍ය කතා කරනවා. එතකොට ඒ සත්‍ය කතා කිරීමට කියනවා ඒකට කියනවා සත්‍ය පාරමී. සත්‍ය උපපාරමී කියලා කියන්නේ ඒ කෙනාට ඔන්න කවුරු හරි කියනවා බොරු දැන් ඒ කෙනා දන්නවා බොරුව කිව්වොත් තමාට කිසි හානියක් වෙන්නේ නැහැ. නමුත් සත්‍ය කතා කරන්න ගියොත් උන සමහර වෙලාවට ඔහුගේ අතපය ඒ දේවල් පවා ඒ කෙනාට හානි වෙන්න පුළුවන්. ඒකේ ශාරීරික අංග උපාංග ඔහුට නැති වෙන්න පුළුවන්. කුමක් කතා කිරීමට කියලාද? සත්‍ය කතා කරන්න කියලා. දැන් බොරුව කිව්වොත් දැන් අදටත් තියෙන්නේ දැන් ඔබ සේවය කරන ආයතනයෙන් බොරුවෙන් වංචාවෙන් කුහකකමින් ඒ කියන්නේ මේ සත්‍ය කියන එකට දැන් වචනය කියන එක මේ තියෙන කේලම මේ සියල්ලයි තියෙන්නේ. පරුසේ බවින් තොර බව. එතකොට ඒ බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙන කෙනාට බොරුව තිබුණොත් මොකද වෙන්නේ? සමහරට යාට ප්‍රොමෝෂන් හම්බ වෙනව වෙන්න පුළුවන්. සමහරට හොඳම සේවකයා කියන සම්මානය උට හම්බ වෙනව වෙන්න පුළුවන්. හැබැයි සත්‍ය කතා කරොත් තියෙන පරි ටිකත් කපනවා වෙන්න පුළුවන්. අන්න සැබෑ ගුණයට සත්‍යයට ආත උසුමන් වහන්සේ තමාගේ ජීවිතයේ කොටසක් ගියත් ඒ උතුමන් වහන්සේ බොරුව කියන්නේ අතපය ගලවලා දැම්මත් ජීවිතයේ අවයව වලට හානියක් වුණත් ඔහු සත්‍ය කතා කරනවා. ඒතර සත්‍ය උපපාරමී කිව්වේ ඒකයි. ඊට පස්සේ සත්‍ය පරමත්ත පාරමී. සත්‍ය පාරමී, සත්‍ය උපපාරමී, සත්‍ය පරමත්ත පාරමී. දැන් අපි අහලා තියෙන දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ත පාරමී වගේ සෑම පාරමිතාවක්ම ওই ප්‍රභේද තුනට බෙදෙනවා. ඒ ප්‍රභේද තුනම ඇති කරගත යුතුයි කෙනෙක් ජීවිතේට. ගුණයට ආසවතුමන් වහන්සේ. එතකොට එහිදී සත්‍ය පරමත්ත පාරමිතාව කියලා කියන්නේ සමහරට බොරුවෙන් ජීවත් වුණොත් ඔහුගේ ජීවිතයේ, ඔහුගේ ආයුෂය, ඔහුගේ ජීවිතේ පවා රැක ගන්න පුළුවන්. සත්‍ය කතා කළොත් සමහරට වෙඩි කාලෙ මැරෙන්න වෙන්නේ. නමුත් ඔහුගේ ජීවිතයේ ඔහුට නැති වුණත් ඔහුවන් සත්‍ය කියනවා. මේ වචනේ සහ බැඳී තිබෙන දෙයක් මේ සත්‍ය කියලා කියන්නේ. දිවි හිමියෙන් අන්න ඔහු ඒ දීපු දෙයකට ඒකට කියනවා සත්‍ය උපපාරමී කියලා. සත්‍ය පරමත්ත පාරමී, උපපාරමී සත්‍ය පරමත්ත පාරමී. ඒතර බලන්න අපිට හැම සිල්පදයක්ම අපිට අපේ ශ්‍රාස්ත්‍රවංශ දේශනා කළේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක දිවි හිමියෙන් ආරක්ෂා කරන්න. දිවි දෙවැනි කොට සොරකමින් වැළකීම, වැරදි කාමසෙනින් වැළකීම, බොරුවෙන් වැළකීම, ඊට පස්සේ පරුස වචන, හිස් වචන කියලා මත්පැන් මද්ද්‍රව්‍යයෙන් වැළකීම. මේ හැම සිල්පදයක් ගැනම තිබෙන්නේ මේ දිවි හිමියෙන් ආරක්ෂා කරන්න කියලානේ. දැන් මෙතන සත්‍ය කියන එක සීල පාරමිතාවේ එක කොටසක්. සීලයට අයිති කොටසක්. බොරුවෙන් වැළකීම කියන එක. ත්‍රාණේකයි. එතකොට මේ ගුණයක් ජීවිතයකට පුරුදු කර ගන්නවා කියන එක පින්වත්නි ජීවිතයකට ලැබෙන උතුම් ලාභයක්. ඒතර සත්‍ය පාරමිතාවට අදාළව අද දවසේ කතා කළේ මූලික විස්තරය. ඒතර සත්‍ය පාරමිතාව සම්බන්ධයෙන් ඊළඟට අපිට ඒ බෝසත් චරිතය ඇසුරින්, ශ්‍රාවක චරිතය ඇසුරින් මේ සත්‍ය පුරුදු කරපු ආකාර ගැන කන්න දීපායන චරිතය, ඊට පස්සේ මත්ස්‍ය රාජ චරිතය, ඊළඟට ශ්‍රාවක චරිතකට අදිමුත්ත මහරහතන් වහන්සේගේ චරිතය, මේ දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අද මේ කතා කරේ එතකොට යම් සත්‍යයක යම් ගුණයක පිහිටීම තුළ හොඳට මේ අපි කතා කරපු ටිකේ සාරාංශය අපි ගත්තොත් තිබිය යුත්තේ ගුණයක් වැඩිීමෙන් එක ඉලක්කයයි. කුමක් සඳහාද? මෙය මට
නිවන පිණිස උපකාර වේවා කියන එකයි. නිවන පිණිස උපකාර වේවා කියන අදහසින් තොර වුණොත් අන්න ඔහුගේ එක්ක ඒ දේ තෘෂ්ණාවට එහෙම නැත්නම් මාන්නය දෘෂ්ටීන්ට මුල් වෙලා ඒ පින කුසලයේ ඔහුගේ ජීවිතයට එකතු කරගත්තොත් අන්න ඒ සැබෑ අර්ථය ඒ සැබෑ පිනේ ඒ සැබෑ කුසලයේ අර්ථයේ ආනිසංස ඔහුට ලබා ගැනීමේ අවස්ථාව ලැබෙන්නේ. එහි මහත්ඵල මහානිසංස වන්නේ නැහැ. එතකොට එය හීන දුර්වල දෙයක් බවට තමයි ඒකපත් වෙන්නේ. ඒ පින බාල වෙනවා. පින නැති වෙනව නෙමෙයි, ඒ පින බාලයි. මහත්ඵල මහානිසංස වෙන්නේ. එදිර තෘෂ්ණාවට දාස නොවෙමින් මාන්නය ආදී කරුණු වලට දාස නොවෙමින් දෘෂ්ටි සමග නොබෙදෙමින් තමයි සත්‍ය වේවා දාන වේවා යම් ගුණයක් පුරුදු කරනවා නම් අන්නේ උතුමන් වහන්සේ කෙනා පුරුදු කරගත යුත්තේ. අන්න ඒ තමයි පාරමිතාවක් බවට පත් වෙන්නේ. පාරමිතාවක් කියන වචනේ තේරුම මොකද්ද? පාර කිව්වේ සසරෙන් එතර වීම කියන එක තමයි පාර කියලා කියන්නේ. එතකොට එතර වීම පිණිස සසරෙන් එතර වීම පිණිස උපකාර වන කාරණා. එතකොට මේ උපකාර වන කාරණාවන් වල තිබෙනේ වැඩිම පිණිස උපකාර වන්නේ ඒ හේතුවෙන් කුසලයක් නෙවෙඩින්නේ. පිනක් රැස් වෙන්නේ. ඒ පින වැඩෙන ඒ කුසලයේ රැස් වෙන කාරණාවන් තමයි 10ක් තියෙනවා කියලා මූලික විස්තර කරන්නේ. එතකොට ඒ දේවලුත් පුරුදු කරගත යුත්තේ පාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් ප්‍රභේද තුන ආකාරයෙන් තමයි සැබෑ ලෙස ඒ ජීවිතයේ ඒ ගුණය ඉස්මතු කර ගැනීමේ භාග්‍ය උදා වෙන්නේ. එතකොට යම් කිසි උතුමන් කෙනෙකුට යම් කෙනෙකුට ඒ පාරමී පුරනකොට දැන් ඔබට දැන් ඒ චර්යා පිටකයේ පොත් වහන්සේ කියවුවොත් ඒ තුල තියෙන දැන් එතකොට මේ විදිහට හිතෙන්න පුළුවන් කෙනෙකුට එහෙනම් මමත් සම්මා සම්බුදු කෙනෙක් වෙන්න පාරමිතා පුරනවා. දැන් මෙහෙම යන්න තියෙන්නේ මේ බණේ හැටියට කියන විදිහට කියලා. එතකොට ඒ විදිහට පුරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා ඒ සාර අපි අහලා තියෙන සාර අසංකේය කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම්දම් පුරමින් ආවා කියලා. ඒ කියන්නේ මේ පාරමිතාවන්. එතකොට ඒ පාරමිතාවන් පුරමින් එන ඒ සාර අසංකේය කල්පයේ කියන එක හැදෙන හැටි ඒ සංඛ්‍යාවන් එකින් එක එකතු වෙවි හැදෙන හැටි විස්තර කරනවා. එතකොට එහෙම වුණොත් ඔබට උනත් තේරෙනවා මහා දීර්ඝ එකක් මේක. ඒක මහා පින්වන්තයින්ට මහා බලයක් තියෙන උතුමන් කෙනෙකුට විතරයි ඒක පුළුවන් ඉන්නේ. අනේ මමත් මෙහෙම වෙනවනේ කියලා හිතන හැමෝටම මෙහෙම බෑ. හැමෝටම පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි ශ්‍රාවක භූමිය. ශ්‍රාවක පාරමී. ශ්‍රාවක පාරමීය මූලික කරගනිමින් එහි තියෙන තරහත්වයයි. නිවනයි. ඒ මුල් කරගනිමින් ඒ උතුමන් වහන්සේ ගුණධර්ම දියුණු කළොත් එහි ආනිසංසය ලෙස යම් අරහත්වයක් සාක්ෂාත් කිරීම ඒ ජීවිතේ බැරි වුණොත් ඒ මේ ගුණයන් පුරුදු කිරීමේ හේතුවෙන් ජීවිතයේ අවසාන මොහොතේ හරි එහෙම බැරි වුණොත් දෙව්ලොව හෝ ඊට පස්සේ දෙවියන් අතරේදී හෝ එතන දෙව්ලොවෙන් යම් සිටින මොහොතේදී හෝ අන්න ගුණේ සාක්ෂාත් කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් විස්තර වෙනවා මේ ගුණයන් පුරුදු කිරීමේ ආනිසංස හැටියට පසේ බුදු බවට පත් වෙලා හෝ ඒ කෙනා සසරින් නිදහස් වෙනවා. මේ සත්‍ය ලෙස මේ ගුණ පුරුදු කරගත්තොත්. අනේකයි මෙහි වටිනාකම කියන්නේ. එතකොට ඒ කෙනාට අමුතුවෙන් සුගති සම්පත පතන්න දෙන්නේ ගුණයක් වැඩුවොත්. මොකද පතපතා යන ප්‍රාර්ථනාවෙන් යන ගමනක් නෙමෙයි මේ. ක්‍රියාවෙන් යන්න තියෙන එක. එතකොට ඒ සත්‍ය සෑම පාරමිතාවකටම අවංක භාවය කියන එක වැදගත් නේ. අවංකවම ඒ අවංක චේතනාවෙන් අවංක කරුණා සිතින් තෘෂ්ණාවට දාස නොවි මානෙ දැන් අපි පිනක් කොච්චර දාස වෙවි අපි කියවකි. එතකොට අපේ දේවල් වල එතකොට මහත්ඵල මහනිසංස ස්වභාවය අපිට මේ පොතපත හැදෑරීමේ මේ ධර්මයේ කියවීමෙන් අපිට තේරෙනවා අපේ වෙනස්කම කොච්චර දෙයක්ද කියලා.
එතකොට මේ වනුව දැන් මේ අපි කියන දේ නෙමෙයි ධර්මයේ තියෙන දේ. දැන් මේ චර්යා පිටක පොත් වහන්සේ තුල බුද්ධ වංශ චර්යා පිටක පාළියේ තියෙන විස්තරේනේ මේ අපි විස්තර කරන්නේ. ඔබට උනත් කියව ගන්න පුළුවන්. එතකොට ඒ අනුව මහත්ඵල මහානිසංස පිනකට ඒකාන්ත ඉලක්කයේ තියෙනුනේ නිවන මුල් කරගනිමින් කියන එකයි. තෘෂ්ණාව එකතු වුණොත් ඒ පින හීන වෙනවා. මාන්න එකතු වුණොත් ඒ පින හීන වෙනවා. දෘෂ්ටි එකතු වුණොත් ඒ පින හීන වෙනවා. දැන් දෘෂ්ටි වලට දානයක් දෙන්න ගියත් බලන්නකෝ. මැල්ලුම් ගැන හිතයි, කරවල ගැන හිතයි. දෘෂ්ටි එතකොට හිතන්නකෝ ජීවිතයකට මේ මහත්ඵල ස්වභාවය කොච්චර අඩු වෙනවද කියන එක. අනේකයි. මේ කරුණ හොඳට තේරුම් ගන්න. එනිසා සත්‍යයට ආස කරන්න. සත්‍යයට කැමති වෙන්න. දිවි හිමියෙන් මේ සත්‍ය රකින්න, සත්‍ය කියන්න. ඒට බය වෙන්න එපා. මොකද අපිට බොරුවෙන් ජීවත් වෙනවා නම් අපිට බොරුවෙන් ජීවත් වෙන්න තියෙන්නේ සමහර විට සුළු කාලයයි. සත්‍ය කතා කරලා දිවි යහිමි වුණත් හැබැයි ඒ හේතුවෙන් ඒ සත්‍ය හේතුවෙන් ඔහු අරගෙන යන තැනට ඒ ගුණයෙන් අන්න ඒ කෙනා අරන් යනවා. බොරුවෙන් කොච්චර වැජබුණත් බොරුවෙන් අපි කාලා බීලා අපි සතුටෙන් නොයෙකුත් සැප සම්පත් විඳිමින් ඉඳී හැබැයි ඒ සියල්ල මරණයෙන් මතු ඔහුට අවසන්. ඒ කෙනා ඉන්පසු දුගතියේ නිරේ ත්‍රිවිසනුන් අතර ප්‍රේත ලෝකයේ දැන් ප්‍රේතවත් විමානස ගත්තොත් බොරුවෙන් වචනේ වරද්දගෙන ඕන තරම් විස්තර තියෙන ඌරු කටක් වගේ. ඊට පස්සේ මගේ මේ පානුව කට දෙපැත්තෙන් වැක්කර මේ ප්‍රේතයෝ කියන්නේ. එතකොට ප්‍රේතයාගේ ඒ වචනේ වරද්ද ගැනීම ආදී නිසා ප්‍රේත ලෝකෙ ඉපදිලා ඒ විඳින දුක ඒ ප්‍රේතය එහෙම විස්තර කරනකොටත් ඒ පොත්වහන්සේ කියවනකොට එතකොට ඒ භය ඒ ආදීනවේ අපිට මෙහෙම නේ කියන එක මෙච්චර අප්පා කියලා අපිටත් නිකන් තිගැස්සෙනකොට නිරේ එහෙනම් කොහොමද? නිරේ නිරසතෙක් අපිට වෙලා කියන්නේ නැහැ නේ. ඒ ලෝධිය වැක්කිරනකොට මේ සත්‍ය අන්න ඒකයි සත්‍ය කියන්නේ ජීවිතයකට තියෙන බලයක්. ඒකයි ඒ සත්‍ය කියන එක සත්‍ය ක්‍රියාව කියලා කියන්නේ. ඒ නිසා ඒ සත්‍යයට ආස කරන්න. ඒ සත්‍ය කතා කරන්න. දිවි හිමියෙන් සත්‍ය ආරක්ෂා කරගන්න. කවදාවත් ඒ සත්‍ය ආරක්ෂා කිරීම ඔබ අප කාගේවත් ජීවිතයකට අහිත පිණිස පවතින්නේ නැහැ. මොකද අපිට සත්‍ය කතා කරන්න තිබෙන්නේ සුළු කාලයයි. බොරුවෙන් වංචාවෙන් ජීවත් වෙනකොට ඒත් තියෙන සුළු කාලයයි. ඒ සුළු කාලය තුල ලස්සන යහපත් උතුම් දේ වෙන සත්‍යයට ආස කරන්න. සත්‍යයෙන් ජීවිතය ජය ගන්න. සත්‍ය ජීවිතයට එකතු කරගන්න. සත්‍යයට ආස කරමින් සත්‍යම ජීවිතයට එකතු කරගනිමින් සත්‍යයෙන් සත්‍ය ගලපමින් ඔබ අප හැම දෙනාට ඒ උතුම් පරම සත්‍ය වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ඒකාන්තයෙන්ම සැලසේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව පාරමිතා වෙසක් දේශනාව සඳහා අද දායකත්වයේ දරන්නේ මිය පරලොව ගිය ප්‍රේමචන්ද්‍ර දිසානායක පියාණන්ට සහ ඩග්ලස් අබේසිංහ මාමණ්ඩියට පින් අනුමෝදන් කිරීම පිණිස නම්බර 104 3D අරලිය පෙදෙස තලාහේන මාළබේන ලිපිණී පදිංචි පින්වත් වෛද්‍ය හර්ෂණී අබේසිංහ දියණිය මෑණිවරුන් දෙපළ දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළේ පවුලේ සියලු දෙනාගේ දායකත්වයෙන් යුක්තව රැස් කර ගන්නට යෙදුණු සීල පින පින්කෙමින් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දේව රජුන් ඒ වගේම සතරවරම් දේව මහරජ දරුවන් 38ක් වූ සෙම්පති දෙවිවරුන් ප්‍රධාන කොට සියලු දෙවියෝ මේ පින්බීමට අධිග්‍රහිත සියලු දෙවියන් ඒ වගේම ඔබ අප සියලු දෙනාගේම ඉෂ්ට දේවතාවුන් වහන්සේලා බඹලෝ වාසී බ්‍රහ්මීන් සුමන සමන් දෙවිනුදුන් උපොල්වන් දෙවිනුදුන් ඇතුළු නානා නම් ගොත් වාසී ප්‍රදේශ බාර පළාත් බාර සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන්ව දිව්‍ය ආයුෂයෙන්
වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩිත්වා ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ප්‍රඥා යන උතුම් සේක බල ධර්මයෙන් වැඩිත්වා පිනින් සතුරුන සිළු දෙවියන්ගේ දිව්‍ය රැකවරණේ ආරක්ෂා උදව් උපකාර ඔබ අප සියලු දෙනාටත් දායකත්වයේ දරන වෛද්‍ය හර්ෂණී අබේසිංහ දියණිය ඒ වගේම මෑණිවරුන් දෙපළ දරු මුණුබුරන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් සීල ආරක්ෂාව රැකවරණේ සලසා දෙත්වා දෙවියෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන්ව ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේම මේ සීල පුණ්‍ය ධර්මයන් වසර 86ක් ආයු වළඳා 2020 මැයි මාස 5 වන දින මිය පරලොව ගිය විශ්‍රාමික විදුහල්පති ප්‍රේමචන්ද්‍ර දිසානායක පියාණන්ට සහ 2020 නොවැම්බර් මාස 16 වන දින මිය පරලොව ගිය විශ්‍රාමික විදුහල්පති ඩග්ලස් අබේසිංහ මාමණ්ඩී ඇතුළු ඒ නම් සඳහන් කළ නොකළ ඔබ අප සියලු දෙනා නමිනුත් මිය පරලොව ගොස් ගුරු දෙමාපිය ඥාති වර්ගයේ අනන් සසර පුරා මෙහි මොහොත දක්වා පින් බලාපොරොත්තු වෙමින් ඇතනම් ඒ සියලු ඥාතීන්ද මේ පින සමලෙස අනුමෝදන් වෙත්වා. අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සැපවත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේම මේ පින දායකත්වයේ දරූ නම්බර 104 3D අරලිය පෙදෙස තලාහින මාළබේන ලිපිණී පදිංචි පින්වත් වෛද්‍ය හර්ෂණී අබේසිංහ දියණිය ඒ වගේම මෑණිවරුන් දෙපළ ඒ වගේම දූ දරු මුණුබුරු මිනිබිරියන් ඇතුළේ පවුලේ හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් ඒ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිර ජීවනයේ දීර්ඝායු සම්පත සියලු ආරක්ෂාව රැකවරණයේ පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සැලසේවා. ඒ පින්නතුන් කරන කියන සියලු කටයුතු රැකී ආරක්ෂා ඒ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ හැම දිනාටමත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පිනත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් අප ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කෙලෙස අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. ඒ වගේම සීල ස්වාමීන් වහන්සේලාට අනගාരികා මෑණිවරුන්ට දනුමෝදන් මහා සංඝරත්නයටද චිරජීවනයේ දීර්ඝායු සම්පත උතුම් ධර්මාබෝධයේ පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. ඔබ අප හැම දිනාගේම දෙමාපිය ගුරුවර නේද හිත මිතුරු ඇතුළු සියලු දෙනාටම ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් උදව් උපකාර කරන නන්නයින් උදව් උපකාර කරන්නා වූ සිව්පසෙන් උපකාර කරන්නා වූ හැම දිනාටමත් මේ පින් සමලෙස අනුමෝදන් ඒ ඔබ අප සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසේවා. කරන කියන සිතන පතන සියලු ධාර්මික ඊටුම් පැතුම් රැකී ආරක්ෂා වෙලිලඳාම් ගුවිතෙන්පත් දූදරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී ඇතන් හැම දෙයක්ම ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. හැම දිනාගේම ජීවිතවලට සුවසේ පින්දාම එක්රැස් කරගනිමින් ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ රැස් කරන්නා වූ සියලු පිනුත් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.